Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. All glory be to God. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා දවස නිසා, උන්වහන්සේගේ කරුණාව ප්‍රමාදය තිබෙන නිසා. I thank and praise Almighty God because of the grace which has been amongst us this morning. දවසේ YouTube එකෙන් ඒ වගේම Facebook තුලින් අපිත් සමග එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් බෙතනි සභාවෙන් අපි පිළිගන්නවා. I welcome all whoever joined with different platforms in the sweet name of Jesus and as well as behalf of Bethany Church. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා දවසේ ඔබ මාධ්‍ය උන්වහන්සේගේ වචනය ගෙනෙන්න උන්වහන්සේ දුන්නව කරුණාව නිසා. I thank and praise the Lord that God has led me to lead the word of God in amongst you this morning. අපි යමු ස්වාමීන් වහන්සේගේ වචනයට, උන්වහන්සේගේ වචනේ මතෙව් 13 වෙනි පරිච්ඡේදයට. Let's turn our Bibles to Matthew chapter 13. මතෙව් 13. Matthew chapter 13. 13:33. Matthew chapter 13 verses 33. උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක් ඉස්ත්‍රියක විසින් පිටිනැලි 3ක් සාමුලින්ම පිපෙනතුරු එහි දමා තිබූ මුහුන් වලට ස්වර්ග රාජ්‍ය සමානයයි කීසේක. He told them still another parable. The kingdom of heaven is like yeast that a woman took and mixed into another 30 kilograms of flour. එතනදී මුහුන් පිළිබඳව කතා කරනවා. They're speaking about yeast. මෙතනදී කතා කරනවා ඉස්ත්‍රියෙක් විසින් පිටිනැලි 3ක් සම්පූර්ණයෙන්ම පිපෙන්න ඒකේ දමා තිබුණු මුහුන් වලට ස්වර්ග රාජ්‍ය සමාන කරනවා කියලා. They're comparing the kingdom of God as to a woman put yeast onto a 30 kilogram. අපි ඇයි මේ මුහුන් පාවිච්චි කරන්නේ? Why do we use yeast? අපි මුහුන් පාවිච්චි කරන්නේ මේ ආහාරයක් කෑමක් හදනකොට මේ පිටිවලට ඒක කලවම් කරනවා මේ පිටි පිපෙන පිණිස. We use the yeast to mix with the flour so that it will get the quality of it. මොනවාද සිද්ධ වෙන්නේ මේ මුහුන් ස්වල්ප ප්‍රමාණයක් මේ පිටිවලට දාන වෙලාවේදී ඒක සම්පූර්ණ පිටිවල පැතිරිලා ගිහිල්ලා මේ පිටි පිපෙන පිණිස ක්‍රියා කරනවා. When we mix the yeast with the flour, so it will come a different texture on it. ඉතින් ඒකට තමයි මේ මුහුන් පාවිච්චි කරන මුහුන් වල සිදුවන ක්‍රියාදාමය තමයි මේක දැම්මට පස්සේ සම්පූර්ණයෙන්ම මේ පිටි සම්පූර්ණයෙන්ම පිපෙන එක. That's what we use yeast for. ඒ වගේම ඊට කුඩා ප්‍රමාණයක් තමයි දාන්නේ මේකට. අපි පිටි ගොඩක් ගත්තොත් එහෙනම් මේ පිටි ගොඩට ඊට කුඩා මුහුන් ප්‍රමාණයක් තමයි දාන්නේ. If we take a huge amount of flour, we just put only a little bit of yeast. කවුරුත් පිටි කිලෝ එකක් අරගෙන කෑමක් හදනකොට මේකට මුහුන් ග්‍රෑම් 500ක් විතර දාන්නේ නැහැ. Never we won't within 1 kilogram of flour we do not mix 500 grams of yeast. මේකට ඊටාම මේ පොඩි හැන්දකින් පොඩි ප්‍රමාණයක් තමයි දාන්නේ මේ මුහුන්. It's just a very small compound we mix onto it. නමුත් මේක සම්පූර්ණ මේ පිටියොලම ගිහිල්ලා මේ සම්පූර්ණ පිටියකේම මේක ක්‍රියා කරන්න පටන් ගන්නවා. What happens is once we mix this, there will be a different process that will be taking place and it will be a different texture once it comes out. යේසුස් වහන්සේ මේ උපමාව කියන්න කලින් අපි බැලුවොත් එහෙම යේසුස් වහන්සේ කියනවා අබෑටය සම්බන්ධ උපමාවක්. Before this parable, Lord Jesus said about the mustard seed. එතනදී අපිට දකින්න පුළුවන් යේසුස් වහන්සේ කියනවා මේ අබෑටේ ඊටාම කුඩා වුණත් මේක ලොකු ගහක් හැටියට වර්ධනය වෙනවා කියන එක. Lord Jesus said even though this mustard seed is a very small seed, but the tree is very huge. ඒ වගේම මේ මුහුණුත් ඊට කුඩා ප්‍රමාණයක් එකතු කළත් ඒක සම්පූර්ණයෙන් විශාල ප්‍රමාණයක් තුල ක්‍රියා කරනවා කියන එක යේසුස් වහන්සේ කියනවා. Also God Jesus wants to express is we put a small amount of yeast into the flour, but the process is a huge one. යේසුස් වහන්සේ මේ මුහුන් ස්වර්ග රාජ්‍යයට සමාන කරන්නේ මේකත් ඊට කුඩාවට පටන් අරගෙන මේක විශාල ප්‍රමාණයක් වර්ධනය වෙන නිසා තමයි උන්වහන්සේ මේක පාවිච්චි කරන්නේ. Jesus compare yeast towards the kingdom of Lord because we start as a small group but we increase in numbers. මුහුන් කියලා කියනකොට අපිට දැන් දකින්න පුළුවන් උන්වහන්සේක පාවිච්චි කරන්න හේතුව තමයි මේ කුඩා ප්‍රමාණය දාලා ඒකෙන් විශාල වර්ධනයක් ලැබෙන එක නිසා. When we speak about yeast, we'll put a very small quantity but it will be so huge. බයිබලේ බොහෝ ස්ථානවල මේ මුහුන් සම්බන්ධව කතා කරලා තියෙනවා. In most of the areas in Bible there have been mentioned about this yeast. අපි බලුවොත් ගොඩක් තැන්වල මේ පාපය කියන දෙයට සමාන කරලා මේ මුහුන් ගැන කතා කරලා තියෙනවා. Most of the time it has been compared to sin. අදවසේ ස්වර්ග රාජ්‍ය ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. I'm not going to speak about the kingdom of God. අදවසේ කතා කරන්න යන්නේ මුහුන් සම්බන්ධව. I'm going to speak about yeast. ඉතින් ඒ නිසා අපි දවසේ අපි බලාගෙන යමු බයිබලයේ කොයි තැන්වල කුමන ආකාරයට මේ මුහුන් ගැන සඳහන් කරලා තියෙනවද කියලා. We're going to have a look how and in different places how does it has been expressed regards to yeast. ඉතින් අපි ගියොත් එහෙම නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයට. If you turn your Bible to Exodus chapter 15.
නික්මයාම 12:15. Sorry, Exodus chapter 12, verses 15. 12:15 කියනවා සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය. ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැර කළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් 7 වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නමුත් ඊශ්‍රායල් කෙරෙන් සිත දමනු ලබන්නේය. For 7 days you are to eat bread made without yeast. On the first day, remove the yeast from the houses. For whoever eats anything with yeast in front first day until 7 must cut off from Israel. එතනදී අපිට දකින්න පුළුවන් මේ ඊශ්‍රායල් වරුන්ට පාස්කු මංගල්‍ය නියම කිරීමද දාන්න ඕන කියන தත්ත්වයට උන්වහන්සේ නියෝගයක් දෙනවා. Lord instructs, if someone uses the yeast, you should not even keep them, you should remove them from Israel. ඒ වගේම තමන් කෑම වලට විතරක් නෙමෙයි මුහුන් තමන් ඉන්න කුඩාරම් වල තමන් ඉන්න ස්ථානවල මේ කොහෙවත් ළඟවත් තියාගන්න එපා කියලා දෙවියන් වහන්සේ නියෝගයක් දෙනවා. Lord has commanded not only to your fruit, but you should not even keep in your houses. අපි බලුවොත් එම 12 වෙනි පරිච්ඡේදයේම 18 19 වෙනි පද. If you look at chapter 12 verses 18 and 19, same Exodus. පළවෙනි මාසයේ 14 වෙනිදා සවස පටන් 21 වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය. සත් දවසක් නුඹලා ගෙවල මුහුන් නොතිබිය යුතුය. මක්නිසාද විදේශියෙක් වේවා දේශීය උපන් කෙනෙක් වේවා මුහුන් මුසුදේ කන කවරෙක් නමුත් ඊශ්‍රායල් ස්වභාවයෙන් සිත දමනු ලබන්නේය. In the first month you are to eat bread made without yeast. From the evening of the 14th day until evening of 21st day, for 7 days no yeast is to be found in your houses, and anyone, whether foreigners or native born, who eats anything with yeast must be cut off from community of Israel. ඒ වගේම නික්මයාම 13 7 වෙනි පදේ අපි බැලුවොත් If you look at Exodus chapter 13 verse 7, ඒ සත් දවස මුළුල්ලේ මුහුන් නුමුසු රොටි කෑ යුතුය. මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය. නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය. Eat unleavened bread during those 7 days. Nothing with yeast in it is to be seen among you, nor shall any yeast be seen anywhere within your borders. ඉතින් පාස්කු මංගල්‍ය සඳහා උන්වහන්සේ නියෝගය දෙනකොට මේ අවුරුද්දේ පළවෙනි මාසයේ තමයි මේ මංගල්‍ය පටන් ගන්නෙ. These were the Passover restrictions that God has commanded you. This is the first very week of the year. ඔන්ට උන්වහන්සේ දුන්න මේ නියෝගය පළවෙනි මාසයේ පටන් ගන්නකොට මේ වැරදි දේ පාපය අධර්මිෂ්ඨකම අයිතු දේ අහක් කරලා දාලා මේක පටන් ගන්න අවශ්‍යයි කියන එක. In the very first month, Lord has instructed them, you should leave everything, whatever it is, barriers, the sins and everything you should leave away. ඒ වගේම සම්පූර්ණ පවිත්‍රත්වයකින් යුතුව මේ වසරට ඇතුල් වෙන්න ඕන කියන එක. Lord commanded them with full of purity, you need to enter the year. ඒ විතරක් නෙමෙයි මේවා යේසුස් වහන්සේගේ ඒ පාප රහිත වූ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ මේ කලින් අපිට දකින්න තියෙනා වූ ඡායාවන් හැටියට තිබෙනවා. This is another image of Jesus Christ without any sin. යේසුස් වහන්සේ අපේ වෙනුවෙන් පූජා වෙන්න මේ ලෝකයට ආපු එක කොයි ආකාරයෙන්ද උන්වහන්සේගේ පූජාව සිද්ධ වුණේ ඒක පාප රහිත වූ ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා අපේ වෙනුවෙන් මැරුණ එකේ ඡායාවන් හැටියට මේ කාරණාවල් දෙවියන් වහන්සේ උන්ට දීලා තිබුණා. This is another image of Jesus Christ came over to this earth without any sins and he made a sacrifice for you and me. විපරණ කිව්සුමේ ගොඩක් තැන්වල මේ මුහුන් මෙතනදී තමයි යේසුස් වහන්සේ නියෝගයක් හැටියට දුන්නේ මේ මුහුන් පාවිච්චි කරන්න එපා කියන එක. නමුත් අපිට ඊට කලින් උප්පත්ති 19 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ බැලුවොත් අපිට දකින්න පුළුවන් එතනදී මුහුන් නුමුසු රොටි පාවිච්චි කරන එක ගැන. Also, this is the instruction, this is the restriction that Lord commands, as well as if you look on to Genesis chapter 19 verses 3, in there as well God has informed, do not use yeast. නමුත් උන්වහන්සේ මංගල්‍යයක් හැටියට නියෝගයක් හැටියට ඊශ්‍රායල් වරුන්ට මුහුන් නුමුසු රොටි පාවිච්චි කරන්න ඕන මුහුන් පාවිච්චි කරන්න එපා කියලා ඒ වගේ මුහුන් තමන්ගේ කූඩාරම් වලින් අයින් කරන්න ඕන කියලා නියෝගයක් හැටියට මේ ස්ථානයේ තමයි උන්වහන්සේ දෙන්නේ. For the very first time as the Passover restriction, God mentions the Israelites do not use yeast or else
you do need to keep in your house. That's what he's instructing. අපි පරණ කිව්වෙම බැලුවොත් පාපේ නහක් වෙන්න ඕන, පාපේ නයින් වෙන්න ඕන, පාපේ නැත් වෙලා ජීවත් වෙන්න ඕන කියන එක අඟවන්න ගොඩක් වෙලාවට මේ මුහුන් කියන දේ පාවිච්චි කරලා තියෙනවා. In Old Testament, it has saying we can see that it just compares to ease. You should not sin, or you should keep away from sin. අපි අලුත් කිව්වෙම යම්කිසි කාරණාවල් කීපයක් බලන්න යනවා. We're going to look at the New Testament as well. මතෙව් 16 වෙනි පරිච්ඡේදයේ Matthew chapter 16, 6 වෙනි පදයේ ඉඳලා 12 වෙනි පදයේ වෙනකන්. verses 6 to 12. මතෙව් 16 6 ඉඳලා 12. Matthew chapter 16, verses 6 to 12. යේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට පරිසවරුන්ගේද සදිසිවරුන්ගේද මුහුන් වලින් ප්‍රවේශම් වෙන්න බලා ගන්නයි ඔවුන්ට කීසේක. ඔව්හු අපි රොටි නොගැනීමයි තමන් අතරේ කතා කරගත්තෝය. යේසුස් වහන්සේ ඒ බව දැන මද ඇදහිල්ල ඇත්තනි. නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරේ කතා කරගන්නවද? නුඹලාට තවම තේරෙන්නේ නැද්ද? 5000කට දුන් රොටි පහ ගැන පැස් කීයක් පුරවා ගත්තෝදයි කියාත් 4000කට දුන් රොටි සත ගැන කුඩා කීයක් පුරවා ගත්තෝයිද කියාත් මතක නැද්ද? රොටි ගැන මා විසින් නුඹලාට නොකී බව නුඹලාට තේරුම් නැත්තේ කොහොමද? නමුත් පරිසවරුන්ගේද සදිසිවරුන්ගේද මුහුන් වලින් ප්‍රවේශම් වන්නයි කීසේක. එවිට උන්වහන්සේ පරිසවරුන්ගේද සදිසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටි වල මුහුන් වලින් ප්‍රවේශම් වෙන්න නොකී බව ඔවුන් තේරුම් ගත්තෝය. Matthew chapter 16, verses 6 to 12. Be careful, Jesus said to them. Be on your guard against this yeast of Pharisees and Sadducees. They discussed this among themselves and said, it is because we didn't bring any bread. Aware of their discussion, Jesus asked, you little faith, why are you talking amongst yourselves about having no bread? Do you still not understand? Don't you remember the 5 loaves for the 5,000 and how many basketful you gathered? Or 7 loaves for the 4,000 and how many baskets you gathered? How it is you don't understand that I was not talking to you about bread, but be your God against the yeast of Pharisees and Sadducees. Then they understood that he was not telling to God against the yeast used to bread, but against teaching of the Pharisees and Sadducees. ඔව් මෙතන මොකද සිද්ධ වෙන්නේ? යේසුස් වහන්සේ ගෝලයන් සමග ගමන් කරනකොට යේසුස් වහන්සේ යම්කිසි කාරණාවක් කියනවා ගෝලයන්ට. What happens here is Jesus Christ was walking with the disciples and he wants to express something to them. යේසුස් වහන්සේ කතා කරලා කියනවා පරිසවරුන්ගේ සදිසිවරුන්ගේ මුහුන් වලින් නුඹලා ප්‍රවේශම් වෙන්න. Jesus instructs them, be careful of the yeast of Pharisees and Sadducees. දැන් ගෝලය පොඩ්ඩක් කලබල වෙනවා මේ වෙලාවේ. And they the disciple get confused regards to it. ගෝලයන්ට තේරුම් ගන්න බැරි වෙන අතරම යේසුස් වහන්සේ මොනවද කිව්වේ කියලා. They couldn't understand what Jesus was trying to explain it to them. ඔවුන් හිතනවා දැන් අපි ඇති වෙන්න රොටි ගෙනාවේ නැහැ. දැන් ඒක තමයි යේසුස් වහන්සේ මේ කිව්වේ. They were thinking, okay, we didn't bring enough of bread. That's what God's mentioning. ඉතින් යේසුස් වහන්සේට මේක තේරුණා. යේසුස් වහන්සේ කිව්වා නුඹලා ඇයි මේ රොටි ගැන කතා කරන්නේ? Jesus understood this and he said, I'm not talking about bread. මට කෑම ගැන රොටි ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. උඹලට මතකයි 5000කට කන්න දුන්න එක 4000කට කන්න දුන්න එක. There's no problem regards to the bread because you can remember about 4,000 and 5,000 the way I fed them. මම මේ පරිසවරු සහ සදිසිවරුන්ගේ මුහුන් ගැන නුඹලට කියන දේ නුඹලට තේරෙන්නේ නැද්ද කියන එක යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇහුවා. Don't you understand that I am telling you regards to the yeast of Pharisees and Sadducees? එතකොට තමයි ගෝලයන්ට තේරුම් ගන්න පුළුවන් උනේ යේසුස් වහන්සේ මේ කතා කරන්නේ පරිසවරු සහ සදිසිවරුන්ගේ ඉගැන්වීම් පිළිබඳව කියන එක. Then only they understood Jesus Christ is expressing himself regards to the teaching of Pharisees and Sadducees. මොකද ඔවුන් වැරදි ඉගැන්වීම් උගන්වමින් සිටියා. They were teaching wrong instruction and wrong teaching. ඔවුන්ට වාසි වෙන දේවල් ඔවුන් උගන්වමින් සිටියා. They were teaching which is good for them. ඔවුන් වැරදි කාරණාවල් මිනිස්සුන්ගේ ජීවිතවලට දාගෙන හිටියා ඒ කාලය වෙනකොට. They were teaching wrong things towards and putting wrong things to the mind of people. ඉතින් යේසුස් වහන්සේ කිව්වේ මේ ගෝලයන්ට ඒ වගේම ප්‍රවේශම් වෙන්න කියලා. මොකද හේතුව මේ මුහුන් වගේ මුහුන් වලට යේසුස් වහන්සේ සමාන කරලා කිව්වේ දේ කුඩා දෙයක් ඔවුන්ගේ ජීවිතවලට වැටුනොත් එහෙම ඒක විශාලව ජීවිතයට බලපාන්න පුළුවන් මේ වැරදි ගැන්වීම. What was compared to yeast was it would be a small amount of thing that can be coming into a body and it can destroy the whole
thing and whole unit. අපේ ජීවිතේත් අපි අහන දේවල් ගැන අපි බලන දේවල් ගැන අපි ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි. In our lives as well, what we see and what we hear, we need to be very careful about it. මෙතන පරිසවරුන්ගේ මුහුන් වගේම අද වර්තමානයේත් අපිට දකින්න පුළුවන් ගොඩාක් මුහුන් මේ වැරදි දේවල් සමාජයේ තියෙනවා. As the ease of Pharisees and Sadducees in the present life, in the present society, there are many wrongdoings. මේ වැරදි ඉගැන්වීම ඔබේ ජීවිතයට වැටෙන වෙලාවේ ඒ කුඩා ආකාරයට කුඩා දෙයක් තමයි ජීවිතයට වැටෙන්න යන්නේ. When the wrong teachings, there will be a very small amount would be coming to your mind. නමුත් ඒක කාලයක් යනකොට මේ පිටිවලට මුහුන් කලවම් කරා වගේ කාලයක් යනකොට සම්පූර්ණ පිටිවල මේ මුහුන් පැතිරලා යන ආකාරයටම අපේ ජීවිතේ මේ වැරදි ඉගැන්වීම පැතිරලා යන්න යනවා. As we mix the yeast into the flow, it also the wrong teaching can disturb our whole thing system. ගලාති 5:9 කියනවා Galatians 5:9 says, ගලාති 5:9 කියනවා මුහුන් ටිකකින් මුළු පිටි පිටම පිපෙන්නේය. Galatians 5:9, a little yeast works through the whole batch of dough. මොනවාද වෙන්නේ පොඩි මුහුන් ටිකක් දාපුවාම මුළු පිටි පිටම එකෙන් පිපිලා එනවා. It's only a little bit of yeast that it can go through and it can lump the whole dough. ඒ වගේම තමයි වැරදි ඉගැන්වීමත් ඊට කුඩා ප්‍රමාණයක් අපේ ජීවිතයට වැටෙන වෙලාවේදී ඒක අපේ ජීවිතයට ලොකු බලපෑමක් කරන්න යනවා කාලයක් යනකොට. It is the same as when it's wrong teaching which has been given, now you won't feel it, but the process throughout, when the process goes to a whole system, it can do a difference. අපිට ඒ කාරණා තුලින් එළියට එන්න බැරි තත්ත්වයට පත් වෙන්න යනවා. There will be instant that we cannot come out of it. අපිට ගොඩක් වෙලාවට යහපත් දේ අපිට කියලා දුන්නත් යහපත් දේ අපි දැනගත්තත් අපිට හැරෙන්න බැරි තත්ත්වයකට අපේ ජීවිතපත් වෙන්න යනවා. Even though we were taught good things, there will be a position with that we cannot be turned around. ඉතින් ඒ නිසා තමයි යේසුස් වහන්සේ මෙතනදී මුහුන් වලට මේක සමාන කරලා කතා කරන්නේ. That's what Jesus Christ compared it to yeast. ඒ වගේම නැවතත් අපි මතෙව් 16 වෙනි පරිච්ඡේදයට ආවොත් If you look at back again, Matthew chapter 16, අපිට දකින්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් මේ පරිසවරු කොයි වගේද ක්‍රියා කරේ කියන එක අපි බැලුවොත් එහෙම if you look at how did Pharisees react, මේ පරිසවරු ගොඩක් වෙලාවට ඔවුන් ඇතුළාන්තයේ හිස්ව ඇතුළාන්තයේ යහපත් දේ නැතුව පිටතින් යහපත් ආකාරයෙන් පෙන්නගෙන ඉන්න උත්සාහ කරපු පුද්ගලයන් කොටසක් වෙ හිටියා. most of the time Pharisees, what they did, they didn't had any good in their inner heart, but outwardly they were showing they were so good. ඉතින් ඒක මිනිස්යන්ට වුන් පෙන්නගෙන ඉන්න උත්සාහ කරා අපි මේ වගේ සුද්ධ කොටසක් අපි ධර්මිෂ්ඨ මිනිස්යන් කොටසක් කියන එක. They show the society we are in a holy community, we are holy people. යේසුස් වහන්සේ මේ පරිසවරු ගැන හොඳ කොටස් කීපයක් කිව්වා පරිසවරුන්ට. Lord Jesus said certain things about Pharisees. අපි පෙරලගෙන බලමු මතෙව් 23 වෙනි පරිච්ඡේදයේ Matthew chapter 23 දෙවනි පදයේ තුන්වෙනි පදයේ මතෙව් 23 2 3 Matthew chapter 23 verses 2 and 3. ලියන්නෝද පරිසවරුද මෝසෙස්ගේ ආසනයේ හිඳිති. එබැවින් ඔවුන් නුඹලාට අනකරන සියල්ල ඉෂ්ට කර පවත්වන්න. නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න. මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත. The teachers of the law and the Pharisees sit in Moses' seat, so you must be careful to do everything they tell you, but do not do what they do, for they do not practice what they preach. මොනවද යේසුස් වහන්සේ කියන්නේ කියනවා මේ පරිසවරු කියන දේවල් පරිසවරු කියන කාරණාවල් ඔවුන් වචනය තුලින් උගන්වන්නා වූ දේවල් ඉෂ්ට කරන්න වග බලා ගන්න. What they say is Pharisees teach but they do not practice it. ඔවුන් දෙවියන් වහන්සේගේ වචනය තුලින් යම්කිසි කාරණාවල් කියලා දෙනවාද මෝසෙස්ගේ ආඥාවල් ඔවුන් කියලා දෙනවාද ඒ කාරණාවල් නුඹලා ඉෂ්ට කරන්න. What did God said was like whatever they teach, whatever they teach you regards to law of Moses, do them. නමුත් ඔවුන්ගේ ක්‍රියාවල් ලෙස නුඹලා ක්‍රියා කරන්න උත්සාහ කරන්න එපා කියන එක. But what God did say, do not act upon the acts. ඔවුන් උගන්වන යහපත් දේ ක්‍රියාවට නගන්න දෙවියන් වහන්සේගේ ආඥාවල් දෙවියන් වහන්සේගේ වචනයේ තියෙන දේ ඒක හරි දේ නම් ඒ දේ ක්‍රියාවට නගන්න. Whatever they teach, if it's right according to the word of God, do act upon that. නමුත් ඔවුන් ක්‍රියා කරන ආකාරයට නුඹලා ක්‍රියා කරන්න එපා කියන එක. But what God said, as they act, as they practice, do not try to practice. ඇයි යේසුස් වහන්සේ එහෙම කියන්නේ? Why did God say like that? ඔවුන් කියනවා මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත. For what they do not practice what they preach. මේ පරිසවරු ඔවුන් ගොඩක් වෙලාවට උගන්වනකොට ඔවුන් මොනවාද කරන්නේ? ඔවුන් උගන්වනවා ධර්මිෂ්ඨ ආකාරයට ඔවුන් පෙන්නගෙන මේවා මේ ආකාරයටයි සිද්ධ වෙන්න ඕන, මේ ආකාරයටයි දේවල් වෙන්න ඕන කියන එක ඔවුන් උගන්වනවා. නමුත් ඔවුන්ගේ ජීවිතවල මේ දේවල් සිද්ධ වුණේ නැහැ. What
did Pharisees does is like, as they are teaching, they do teach, live a holy life, live according to the word of God, but they do not practice as they what they preach. ඔවුන් වචනේ හොඳට දැනගෙන හිටියා. ඔවුන් දෙවියන් වහන්සේගේ ආඥාවල් හොඳට දැනගෙන හිටියා. They do know the word of God very well, and they know the law of Moses very well. ඔවුන් ඒවා උගන්වන්නත් හොඳට දැනගෙන හිටියා. They had a very good ability to teach it. ඒ වුණත් ඔවුන්ගේ ජීවිතවල ඒ කාරණාවල් ඔවුන් ඉෂ්ට කරන්න පුහුණු වෙලා හිටියේ නැහැ. But as they preach, they did not practice in their life. ඔවුන් මොනවද උගන්වන්නේ? මේ උගන්වන කාරණාව ඔවුන් කියන කාරණාව ඔවුන්ගේ ජීවිතවල දකින්න තිබුණේ නැහැ. As they teach, it was not being practical in their lives. යේසුස් වහන්සේ ඔවුන්ට කෙලින්ම කිව්වේ ඒකයි මේ දේවල් ඔවුන්ගේ ජීවිතවල ඔවුන් ක්‍රියා කරන ආකාරය නුඹලා ආදර්ශයට ගන්න එපා කියන එක. That's what Lord said, for they do not practice as they teach. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතවලට මේ දේවල් ආවනම් මේ මුහුන් වගේ මේ කාරණාවල් අපේ ජීවිතවලත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. As the yeast it comes, if it comes to our body, it will be starting to react in our body as well. මතේ 23:25 කියනවා. Matthew chapter 23 verses 25 that says, ලියන්නේනේ පරිසිවරුනි වංචාකාරෝ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්‍ර කරන්නෝය. නමුත් ඇතුලෙන් ඒවා කොල්ල කෑමනොත් තෘෂ්ණාදි කමිනුත් පිරී තිබේ. අන්දෝ පරිසිය කුසලානත් තැටියත් පිටින් පවිත්‍ර වන පිණිස පළමු කොට ඒවායේ ඇතුළත පවිත්‍ර කරන්න. Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You clean the outside of the cup and dish, but inside they are full of greed and self-indulgence. Blind Pharisees, first clean the inside of the cup and dish, and then the outside also will be cleaned. මොනවද කියන්නේ? පිටතින් ධර්මිෂ්ඨකම වුන් පෙන්නගෙන ඉන්නවා. නමුත් ඇතුළාන්තයෙන් ඔවුන්ගේ ධර්මිෂ්ඨකමක් තිබුණේ නැහැ. But outwardly they say they are holy and they are so nice, but inside, inwards, they are nothing. යේසුස් වහන්සේ කියනවා ඔවුන්ට ඇතුලේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාදිකමෙනුත් පිරී තිබෙනවා. The God says the greed is full of their inside heart. ඉතින් ඒ නිසා යේසුස් වහන්සේ මෙතනදී පෙන්නලා දෙනවා පරිසවරුන්ගේ මුහුන් කියලා කතා කරනකොට ගොඩාක් කාරණාවල් ඒ තුල ඇතුළත් වෙනවා. When you say the yeast of Pharisees, there are plenty of things that we can explain. තම බොරු ධර්මිෂ්ඨකමක් ජීවිතේ පෙන්නන එක. And also they do show outwardly they are so holy. තමන්ගේ ජීවිතය පවිත්‍ර කරගන්නේ නැතුව තමන්ගේ අතුලාන්තය පිරිසිදු කරගන්නේ නැතුව තමන්ගේ ජීවිතය හදාගන්නේ නිවැරදි කරගන්නේ නැතුව පිටතින් විතරක් ධර්මිෂ්ඨකමක් පෙන්නමින් ගමන් කරන එක. They do not live a purified life, they do not live a holy life, but they outwards they show they are living a purified and a holy life. again 27 වෙනි පදේ කියනවා ලියන්නේනේ පරිසවරුනි වංචාකාරෝ නුඹලාට දුක් වේ. මක්නිසාද නුඹලා සුදු කළ සොහොන් ගෙවලට සමානය ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නමුත් ඇතුලේ මිනි ඇටවලිනුත් සියලු අපවිත්‍රකමිනුත් පිරී තිබේ. මතෙව් 23:27 Matthew chapter 23 verses 20 says, Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You are like whitewashed tombs, which look beautiful on the outwards, but on the inside are full of bones of the dead and everything unclean. ඔන්න ඒ වගේ අයව යේසුස් වහන්සේ මොනකටද සමාන කරන්නේ? What's Jesus is comparing to such people? මේ සොහොන් ගෙවල් වලට සමාන කරනවා. It was whitewashed tombs. පිටතින් ලස්සනට හදලා අලංකාරව ඒවා නිර්මාණය කරලා හොඳට අකුරු ලියලා ඔක්කොම කරලා ලස්සන තීන්ත ගාලා ඔක්කොම කරලා තියෙනවා. It looks very beautiful outwards and it will be whitewashed very well. නමුත් ඇතුළ බැලුවොත් කොහමද තියෙන්නේ සොහොන් ගෙවල් වල? But if you look at the tombs, what will be there inside? ඇතුළේ තියෙන ජරාව ඇටකටු බලන්න බැරි දේවල් තමයි ඇතුළේ තියෙන්නේ. It would be dead bones, dead and unclean things. අපි පිටතින් ධර්මිෂ්ඨකම අපි පෙන්නගෙන ඇතුළාන්තයේ අපේ ජීවිතේ වෙනස් වෙන්නේ නැත්නම් අපේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ ආකාරයෙන් තමයි තියෙන්න යන්නේ. Most of the time this is the way if we are trying to live outwardly, this is what it's going to be. ඉතින් ඒ නිසා අපේ ධර්මිෂ්ඨකම කියන දේ අපේ ඇතුළාන්තයෙන් පටන් අරගෙන තමයි ඒක පිටතට එන්න අවශ්‍ය වෙන්නේ. The holiness should come from in towards out. ධර්මිෂ්ඨකම ඇතුළාන්තයේ තියෙන්න අවශ්‍යයි. It should be in our inner heart. මෙතන පරිසවරුන්ට යේසුස් වහන්සේ කිව්වාගේ නුඹලගේ ඇතුළ ඔක්කොම සුද්ධ කරලා නැහැ. නුඹලා පිටින් විතරක් නිකන් සුද්ධ කරගෙන පේන්න ඉන්නවා. And Lord Jesus said your inner heart is very unclean and so smelly. You should clean your hearts. අපිට පිටතින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. We can do plenty of things outwardly. අපිට පිටතින් ගොඩාක් කාරණාවල් කරන්න We පුළුවන්. can show off plenty of things. මනුෂ්‍යයන්ට පේන්න ගොඩාක් දේවල් කරන්න We පුළුවන්. can show off things towards outward people. මේ කාරණාවත් මුහුන් වගේ තමයි. This is also as it like yeast.
මේ කාරණාවත් මුහුන් වගේම අපි කුඩාවට පටන් ගන්නවා. නමුත් කාලයක් යනකොට ටික වෙලාවක් යනකොට ටික අවුරුදු කීපයක් යනකොට අපේ ජීවිතේ මේක සම්පූර්ණයෙන්ම පැතිරලා යන්න පටන් ගන්නවා. This is also like yeast. As we mix into flow, it will start the slow process, but by the time goes, it will go going through a whole system. ඊට පස්සේ මොනවද වෙන්නේ අපේ ජීවිතේ අපි නිකන් දෙවියන් වහන්සේත් එක්ක ධර්මිෂ්ඨව යන ගමනක් වෙනුවට අපි නිකන් රංගපාන පුද්ගලයන් හැටියට පත් වෙන්න යනවා. Because of that, we will be trying to act rather than we are living a holy life. පල්ලියට ආපුවාම අපි හම් වෙනකොට අපි කතා කරනකොට අපි ගිහිල්ලා මොනවද praise the Lord brother, praise the Lord sister කොහමද හොඳින් ඉන්නවද කියලා අන්න එහෙම හොඳට කතා කරනවා. When we come to church, we'll be like, praise the Lord, sister, brother, how are you? Everything okay? We'll be having a different way of life. නමුත් ඇතුළාන්තයේ අපේ ජීවිත තුල අපි සමහර වෙලාවට තරහ තියාගෙන එහෙම නැත්නම් ඇතුළාන්තයේ අපේ ජීවිතවල වෛරය තියාගෙන සමාව දෙන්නේ නැතිකම මේ කාරණාවල් අපි තියාගෙන ඉන්නවා අපේ ජීවිතේ. But our inner hearts will be having the unforgiveness, and the bitterness will be filled in our heart. ඒ වගේම මොන හරි කාගේ හරි යහපත් දෙයක් ඒ යම් කෙනෙක්ට ආශිර්වාදයක් දැක්කාම අපි සතුටු වෙන විදිහට අපි හොඳයි බොහොම හොඳයි ඔයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා මේ කාරණාව වගේ ජීවිතේ සාර්ථකත් වෙලා තියෙනවා කියලා අපි කතා කරනවා. When someone succeeded in their life, we say, okay, it's very nice, it's very pleasant to see that you've been success in your life. හැබැයි ඇතුළාන්තයේ මොනවද තියෙන්නේ? ඇතුළාන්තයේ ඊර්ෂ්‍යාව, ඌට මේ දේ ලැබුණ එක ගැන තරහක් එහෙ නැත්නම් ඒ කාරණාව පිළිබඳ වෛරයක් තමයි ජීවිතය ඇතුලේ තියෙන්නේ. As words we do speak nicely, but our inner hearts are not like that. එදා පරිසවරුන්ගේ අපේ ගන්නකොට වෙනසක් නැහැ බලද්දී. When we look at the Pharisees those days, then there is no difference in between us to them. අපි ආඥා කරන්න ගත්තාම අපි ප්‍රශංසා කරන්න ගත්තාම නමස්කාර කරන්න ගත්තාම කොහොමද? When we start to worship, when we start to praise the Lord, how it is. අන්‍ය භාෂාවෙන් අපි කතා කරන්නේ. We are talking other tongues. ඇස් දෙක අරින්නෙම නැහැ නමස්කාරය ඉවර වෙනකන්. We won't even open our eyes until we finish the worship. හොඳට සද්ද කරලා කෑ ගහලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා ස්තුති කරලා මෙහෙම අත් උස්සලා එහෙම තමයි ප්‍රශංසා නමස්කාර කරන්නේ. With a loud voice we do praise the Lord. ඒ වුණාට ඇතුළාන්තයේ කොහොමද තියෙන්නේ? By inner hearts, how does it been? අපිත් මේ පරිසවරු වගේ රංගපාන ජීවිතයක්ද ගෙනියන්නේ? Are we living a life as Pharisees? මේක ඔබ ලොකුවට පටන් ගන්නේ නැහැ. මේක පටන් ගන්නේ මේ මූන් චුට්ටක් පිටිවලට දානවා වගේ ඊතා කුඩාවට තමයි පටන් ගන්න යන්නේ ජීවිතේ. This is not a big way that you are going to start. It is the same as the yeast will put a very small quantity into it. නමුත් කාලයක් යනකොට මේ මූන් මුළු පිටි පිට පුරාම පැතිරලා යනවා වගේ මේ කාරණාවල් ඔබේ ජීවිතේ ටික ටික පැතිරලා යන්න යනවා. As the yeast mixed with the flow and it will grow, it's the same process that is going to take place in our lives. ඊට පස්සේ කාලයක් යනකොට මොනවද වෙන්නේ? මේක ඔබේ ජීවිතේ පුරුද්දක් වෙනවා. හැමදාම උදේට නැගිටලා අපි දත් මදිනවා කියන එක අපි හිතන්න ඕනේ නැහැ. ඒක පුරුද්දක් හැටියට අපේ ජීවිතේ කරනවා වගේ. As we brush our teeth every morning, it will be the same as usual. අපි උදේට නැගිට්ටාම දත් මැද්දා මූණ හොදලා අපි මේ දේවල් කරන්න ඕන කියලා ඒක අපේ ජීවිතේ පුරුද්දක් හැටියට හැමදාම සිද්ධ වෙනවා. We have a habit. Okay, when we wake up in the morning, we need to brush our teeth and wash our faces. That's a habit. මෙන්න මේ වගේ අපි පල්ලියට ගියාම අත උස්සලා කෑ ගහලා ප්‍රශංසා කරන්න ඕන, අන්‍ය භාෂාව කතා කරන්න ඕන, කට්ටියට පොඩ්ඩක් මූණ හිනාවක් දාලා praise the Lord කියලා අපි කියන්න ඕන කියන එක ඒක පුරුද්දක් හැටියට සිද්ධ වෙනවා. නමුත් ඇතුළාන්තයෙන් අපේ ජීවිතේ මේ දේවල් එන්නේ නැහැ. But the same way it will be a habit. We come to church as we say praise the Lord outwardly, but there will be empty inside and bitterness inside. මේ පරිසවරුන්ගේ මුහුන් වලින් අපි ප්‍රවේශම් වෙන්න We අවශ්‍යයි. need to be very careful with the yeast of Pharisees. මේ පරිසවරුන්ගේ ජීවිතවල තිබුණේ මේ කාරණාවල් තමයි. These are the things that were there in the lives of ඔවුන් Pharisees. එළියට ඇවිල්ලා මිනිස්සුන්ට පේන්න යාඥා කරා, ප්‍රශංසා කරා, මිනිස්සුන්ට පේන්න දේවල් කරා, ධර්මිෂ්ඨකම මිනිස්සුන්ට පෙන්වන්න වුන් උත්සාහ කරා. They came out and they did so many things, show off things towards the people who were there. හැබැයි ඇතුළාන්තයෙන් දෙවියන් වහන්සේත් එක්ක ඔවුන්ගේ තිබුණ සම්බන්ධතාවය මේ දේ ඔවුන්ගේ ජීවිතේ තිබුණේ නැහැ. But the inner relationship with God, it was nothing with them. ඇතුළාන්තයේ ඔවුන්ගේ ජීවිතේ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේත් එක්ක තියෙන ධර්මිෂ්ඨකම ඔවුන්ගේ ජීවිතේ තිබුණේ The නැහැ. holiness was not there with the Pharisees. ඔවුන්ගේ ජීවිතේ ඇතුළාන්තයෙන් දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න ඕනේ. ගමන් කිරීම ඔවුන් ගමන් කරේ නැහැ. They did not walk the walk that they need to walk with the God. ඒ වෙනකොට ඔවුන්ගේ ජීවිතේ තිබුණේ තෘෂ්ණාව, අධර්මිෂ්ඨකම, ඒ වගේම අන් අයගේ දේවල් පැහැර ගැනීමේ ආශාවල් මේ වගේ කාරණාවල් තමයි ඔවුන්ගේ ජීවිතේ What තිබුණේ. they had was uncleanness, and what they had was greediness. That was that in their inner hearts. අද ඔබේ ජීවිතෙන් මෙන්න මේ මුහුන් ඉතා කුඩා ප්‍රමාණයක් හරි වැටිලා තියෙනවද? If there are some of those yeast been into your life as well. මේ පරිසවරුන්ගේ මුහුන් කුඩා ප්‍රමාණයක් හරි ඔබේ ජීවිතේට අද දවසේ වැටිලා තියෙනවද? If these Pharisees yeast has been dropped into your life as well. වැරදි ඉගැන්වීම ඔබේ ජීවිතේට වැටිලා තියෙනවද? If the wrong teachings been poured into your life. මේ වැරදි ඉගැන්වීම වැටිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඔබේ ජීවිතේ වර්ධනය වෙලා ඔබ වැරදි මාර්ගයක යන්න පුළුවන්. It might distract you the way that God has led you. ඒ
ඒ වගේම මේ බොරුව එහෙම නැත්නම් රංගපෑම පෙන්නන ඒ ඉගැන්නේ ඒ රංගපෑම කියන මොහොන් ඔබගේ ජීවිතේ වැටිලා තියෙනවද? If not, is this acting yeast has been fallen into your character? ඒක කුඩා ප්‍රමාණයක් හරි වැටිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න ඔබ කාලයක් යනකොට ඔබේ ජීවිතේ සම්පූර්ණම දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයන් ඉදිරියේ ඔබ රංගපාන පුද්ගලයෙක් වෙන්න යනවා. Just be careful as the time passes by. You will be acting in front of God as well as people. ඒක ඉවත් කරගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. You need to take it away. එහෙම නැත්නම් කාලයක් යනකොට අපිත් මේ පරිසිවරු වගේම ඇතුළාන්තයෙන් වෙන දෙයක් තියාගෙන පිටින් දේවල් පෙන්වන මනුෂ්‍යයන් හැටියට පත් වෙන්න යනවා. Time passes by as the Pharisees, we will be the same like them. 1 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට යමු. 1 Corinthians chapter 5 verses 6. 1 කොරින්ති 5:6 කියනවා. 1 Corinthians chapter 5 verses 6. නුඹලාගේ පාරට්ටු කර ගැනීම හොඳ නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිපෙන බව නොදනියුද? මුහුන් නැත්තව නුඹලා අලුත් පිටක් වන පිණිස පරණ මුහුන් පහ කර sorry 6 වෙනි පදේ විතරක් ඇති. Your boasting is not good. Don't you know that a little yeast leavens the whole batch of dough? හරි මොනවද කියන්නේ? නුඹලාගේ පාරට්ටු කර ගැනීම හොඳ නැහැ. මුහුන් ටිකකින් මුළු පිටි පිපෙනවා කියලා නුඹලා දන්නේ නැද්ද? What does it says? Your boasting is not good. Don't you know that a little yeast leavens the whole batch of dough? මෙතන ඔබ කියවලා බැලුවොත් එහෙම ඔබට දකින්න පුළුවන් මේ කොරින්ති සභාවේ යම්කිසි වැරදි දේවල් සිද්ධ වෙමින් පැවතුණා. If you look at the history of this, the background of the story, there were wrongdoings in the church of Corinthians. වැරදි අනාචාරය හැසිරීම කාමීත්‍යාචාරික දේවල් සිද්ධ වුණා. There were adultery and there were unrighteousness things happening. සභාවේ ඉන්න අය මේ සභාවේ පුද්ගලයනුත් මේ දේවල් වලින් අයින් වෙන්නේ නැතුව මේ දේවල් වලට විරුද්ධව ක්‍රියා කරන්නේ නැතුව ඒවා කරන අයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන ඒවට අනුබල දෙමින් සිටියා. What happened was the people who were involved in church, they did not walk apart, but they were involving on these things, undoings. ඉතින් පාවුල් තුමා කොරින්ති සභාවට කියනවා Paul says to the Corinthians, ඉතින් කොරින්තියට කියනවා නුඹලා මේවා ගැන පාරට්ටු කරගන්න එක හොඳ දෙයක් නෙමෙයි. this is not good that you're boasting about your own selves. ඔවුන් වැරදි දේවල් කර ඒ කරන වැරදි දේවල් ගැන ඔවුන් නිකන් ලොකුවට කතා කරන්න පටන් ගත්තා. There were wrongdoings and they were boasting about the wrongdoings that they were doing. ඔවුන් කරේ වැරදි කාරණාවල් ඔවුන් සිද්ධ කරේ ඔවුන්ගේ ජීවිතේ වැරදි දේවල් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දේවල්. නමුත් ඔවුන් ඒවා නිකන් ලොකුවට හිතාගෙන ලොකුවට ඒවා ගැන කතා කරන්න ගත්තා. They were wrongdoing, they were doing against the word of God, and they were trying to boasting things what they were doing. ඉතින් පාවුල් තුමා කියනවා මේ පොඩි මුහුන් ටිකකින් පිටිපිටක් පිපෙනවා වගේ මේක සම්පූර්ණම සභාව තුල පැතිරලා යන්න පුළුවන්. As the Paul says, don't you know that a little yeast leaves the whole dough? මේක එක්කෙනෙක්ගේ ජීවිතේ තියෙන්න පුළුවන් මේ කාරණාව. එහෙම නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ වැරද්ද කරන්නේ. නමුත් අනිත් අය ඒකට විරුද්ධව ක්‍රියා කරන්නේ නැත්නම් ඒකට විරුද්ධව හිටගන්නේ නැත්නම් ඒ වැරද්ද මුළු සභාවෙම පැතිරෙන්න පුළුවන් කියන එක පාවුල් තුමා උන්ට පෙන්නලා දෙනවා. What Paul wants to express is there will be only one or two who's doing the wrongdoings. If the church is not standing against them, it can impact the whole church. ඉතින් ඒ නිසා පාවුල් තුමා කියනවා මේ කාරණා වලින් ප්‍රවේශම් වෙන්න. That's what Paul says, just be careful of these things. ප්‍රවේශම් වෙන්න කියලා නෙමෙයි ඉතා භයානක දෙයක් තමයි පාවුල් තුමා කියන්නේ. What does Paul says? It's a very bad thing. පස්වෙනි පදේ කියනවා ආත්මය ස්වාමින් වහන්සේගේ දවසේ ගැලවෙන පිණිස මාංශය නාශ වීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට බාර දෙන්න. The verses 5 it just says, hand this man over to Satan for the destruction of the flesh, so that his spirit may be saved on the day of the Lord. ඔවුන් කරන කවුරු හරි කරන වැරද්ද පෙන්නලා දීලා ඔවුන් මේ වැරද්දෙන් එළියට අරගෙන හදාගන්නේ නැතුව ඒකත් එක්ක එකඟ වෙලා ඉන්න එකෙන් මුළු සභාවටම මේක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. If you show that person there is some wrongdoing that he is doing in his life, show them and correct them. If they don't do it, it can impact the whole church. ඒක සභාවට විතරක් නෙමෙයි ඔබේ පවුලටත් අදාළයි. It's not only the church, but it can bring an impact on your family as well. පවුලේ එක්කෙනෙක් කරන වැරද්දක් නිසා ඒ වැරද්ද හදාගන්න නැතුව ඒ වැරද්ද හදාගන්න උට කියලා දෙන්න නැතුව පවුලින් අනිත් අය ඒ වැරද්දට අනුබල දෙනවා නම් ඒ වැරද්ද නිසා ඒක මුළු පවුලටම ඒ දේ බලපෑම ඇති කරන්න පුළුවන්. As well as in a family, if when one person is doing some wrongdoing, when the others even don't try to take him out of it, if they start to boasting, it can impact the whole family. යොෂුවා 7:1 ඉඳලා 6 වෙනකන් අපි බැලුවොත් යම්කිසි කාරණාවක් කියනවා. Joshua chapter 7 verses 1 to 6, it says another story on there.
එහෙත් ඊශ්‍රායෙල් පුත්‍රයෝ කැප කළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යුදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍ර වූ ශෙබදිගේ පුත්‍රයා වන කාර්මිගේ පුත්‍ර වූ ආකාන් කැප වූ දෙයින් ගත්තේය. ස්වාමින් වහන්සේගේ උදාස ඊශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවිලුණේය. තවද යොෂුවා යෙරිකෝවේ සිට බෙතෙලට නැගෙනහිරින් පෙතාවත් ළඟ වූ හායිට යෙරිකෝවේ සිට මිනිසයන් යවමින් නුඹලා නැගී ගොස් දේශය ශෝධිසි කරගෙන එන්නයි ඔවුන්ට කීසේක. ඒ මිනිස්යෝ නැගී ගොස් හායි සෝදිසි කරගෙන යොෂුවා වෙත ඇවිත් ඔහුට කතා කොට මුළු සෙනගයන්ට ඕන නැත. දෙතුන් දහසක් පමණ මිනිස්යෝ ගොස් හායිට පහර දෙත්වා. එහි සිටින අය ස්වල්පයක් නිසා මුළු සෙනගෙහි යවීමෙන් වෙහෙස කරන්න ඕන නැත කීවේය. ඒ හැටියට සෙනගගෙන් 3000ක් පමණ මිනිස්යෝ එහි ගියෝය. නමුත් ඔව් හායි මිනිස්යන් ඉදිරියේ පලා ගියෝය. හායි නුවර මිනිස්යෝ ඔවුන්ගෙන් 37 දෙනෙක් පමණ මැරුවෝය. ඔහු නුවර දොරටුවේ සිට ෂෙබාරිම් දක්වා ඔවුන්ගේ පස්සේ එළවාගෙන ගොස් පල්ලමේදී ඔවුන්ට පහර දුන්නෝය. එවිට සෙනගගේ සිද්ධිය වී ගොස් වතුර මෙන් වූයේය. Joshua chapter 7 verses 1 to 6. But the Israelites were unfaithful in regarding to devoted things. Achan, son of Karim, the son of Zimri, the son of Zerah, of the tribe of Judah, took some of them. So the Lord's anger burned against Israel. Now Joshua sent men of Jericho to Ai, which is near to Beth Aven, to the east of Bethel, and told them, go up and spy out of the region. So the men went up and spied out Ai. When they turned to Joshua and said, not all the army will have to go up against Ai. Send 2,000 or 3,000 men to take it, and do not weary the whole army, for only a few people live there. So about 3,000 went up, but they were routed by the men of Ai, who killed about 36 of them. They clashed the Israelites from the city gate and far as the stone quarries, and struck them down on the slope. At this, the hearts of people were melted in fear and became like water. Then Joshua tore his clothes and fell face down to the ground before the ark of the Lord, remaining there till evening. The elders of Israel did the same and sprinkled dust on their heads. මොනවාද සිද්ධ වෙන්නේ? What happens here? ඊශ්‍රායල්වරු මේ ගොඩක් රටවල් වලට ගහලා මේ දෙවියන් වහන්සේ පොරොන්දු වුණා දේශය අල්ලගෙන ගමන් කරමින් ගියා. Israelites were fighting against more regions, more countries, and they were trying to go to the land that God has been promised to them. ඔවුන් අල්ලගන්න අමාරු මේ යෙරිකෝ වගේ බලවත් රාජ්‍යයන් ඒ ඇතුල් වෙන්නම බැරි දේවල් ඔවුන් අල්ලගත්තා. Where there was the bigger city Jericho, they couldn't even approach them, but they did captivate the city. මේ හායි කියන ඊතා කුඩා නගරය අල්ලගන්න ඔවුන් යන්න සූදානම් වෙලා ගිහිල්ලා බලනකොට ඔවුන් කියනවා ඒක එච්චර ලොකු නගරයක් නෙමෙයි. ටික දෙනෙක් ගිහිල්ලා අපිට ගිහිල්ලා යුද්ධ කරලා ඒක අල්ලගන්න පුළුවන්. There were instruction by the men that the city of Ai is a very small city. We can go few people and we can captivate the city. මේ ඔවුන් යුද්ධ කරපු රටවල් එක්ක බලනකොට මේක ඊටාම කුඩා රටක්. ඔවුන්ට ඊටා ඉක්මනින් අල්ලගන්න පුළුවන් රටක්. එච්චර හිතන්න ඕනේ නැති රටක්. If you compare to the cities that they have captive, Ai is a very small place. ඔවුන් ගියා යුද්ධයට. They went to the fight. සිංහලෙන් කියනවා හොඳට කාලා ආවා. As we say in Sinhalese, they had enough. ඔවුන් හොඳට ඔවුන්ට එලෝ ගැහුවා. They were beaten to the ground. මොකද්ද හේතුව කියලා යොෂුවා දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා බලනකොට Joshua went to the Lord and asked, what is the reason? මේ ආකාන් කියන පුද්ගලයා දෙවියන් වහන්සේ ගන්න එපා කියපු දෙයක් හොරෙන් අරගෙන ඔහුගේ ස්ථානයේ සංගවගෙන හිටියා. Achan was hiding something that which God has told, do not take. ඒ කාරණාව නිසා තමයි ඔවුන්ට මේක ජයග්‍රහණය කරන්න බැරි වුණේ. Because of the sin of Achan, that was the main reason that they could not defeat Ai. මේ එක් පුද්ගලයෙක් කරපු වැරද්ද නිසා එක් පුද්ගලගේ කාරණාව නිසා ඒක නිවැරදි වෙනකන් ඒක හරි ගැස්සෙනකන් දෙවියන් වහන්සේ ඔවුන්ට මෙච්චර කල් දීගෙන ආපු ජයග්‍රහණය ඒක තැනක නතර වුණා. Because of one person's sin, God stopped the victory that he was giving throughout the time. ඒ නිසා තමයි මේක අපේ ජීවිතය තුළ මොනවාද යම්කිසි වැරද්දක් වැරදි කාරණාවක් වැටිලා තියෙන වෙලාවේ ඒක මේ පිටිපිඩේ මුහුන් සම්පූර්ණ පැතිර යනවා වගේ සම්පූර්ණ පැතිරලා යන්න කලින් අපි නිවැරදි කරේ නැත්නම් එහෙම නැත්නම් කවුරු හරි ඒ දේ නිවැරදි කරේ නැත්නම් ඒක ඔබේ පවුල තුළ පැතිරලා යන්න පුළුවන් ඒ කාරණාව ඔබේ ස්වභාවය තුළ පැතිරලා යන්න පුළුවන්. That is what it is important. As the yeast mixed with the flour and leavens the whole dough, it can do a big impact starting from a small quantity in our life. ඒක
එක් පුද්ගලයෙක්ගෙන් පටන් ගන්න දේ නිවැරදි කරේ නැති නිසා ඒකට පීඩාව විඳින්න එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵල විඳින්න වෙන්නේ සමහර විට ඔබගේ සම්පූර්ණ පවුලටම එහෙම නැත්නම් සම්පූර්ණ සභාවටම. It might be starting from one person, it can impact your whole family, and also it can impact the whole community of the church. මේක කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ පවුල්තුමා කතා කරන ආකාරයට ඒ මුහුන් ටිකකින් සම්පූර්ණ පිටිපිඩම පිපෙනවා වගේ මේ දේ නුඹලා ඉවත් කරේ නැත්නම් මේක සම්පූර්ණයෙන් පැතිරලා යන්න පුළුවන් කියන එක. As Paul says, 1 Corinthians chapter 5 verses 6, with a small amount of yeast, it can leaven the whole dough, it can destroy the whole thing as well. අපි 1 කොරින්ති 5:8 බලමු. Let's look at 1 Corinthians chapter 5 verses 8. එබැවින් පරණ මුහුන් වලින් ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමැති මුහුන් වලින් නොව අවංකකමද සැබෑකමද නැමැති මුහුන් නුමස රොටියෙන් මංගල්‍ය පවත්වමු. Therefore, let us not keep the festival not with old bread leavened with malice and the wickedness, but with the unleavened bread of sincerity and truth. මොනවද කියන්නේ? ඒ නිසා පරණ මුහුන් ඒ වගේම මෙතනදී කියනවා ඊර්ෂ්‍යාවද දුෂ්ටකමද නැමැති මුහුන් අපේ ජීවිතෙන් ඉවත් කරන්න අවශ්‍යයි කියන We එක. need to take the yeast of wickedness from our bodies. මේ ඊර්ෂ්‍යාව දුෂ්ටකම ඒ වගේම පරණ මුහුන් අපේ ජීවිතෙන් ඉවත් කරන්න අවශ්‍යයි. The old bread needs to be taken out of our bodies. පරණ මුහුන් මොනවාද අපේ ජීවිතේ කරාවේ වැරදි අපේ ජීවිතේ කරාවේ පාප අධර්මිෂ්ඨකම් අයුතුකම් මේ කාරණාවල් අපේ ජීවිතෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න අවශ්‍යයි. We need to take away the old yeast which has brought us greed, which has brought us wickedness. We need to take it away. ඔබගේ ජීවිතේ තාම තියනවාද අපි දෙවියන් වහන්සේ පිළිගන්න කලින් තිබ්බා වූ ඒ පරණ මුහුන් අපේ ජීවිතේට වැටිලා අපේ ජීවිතේ වර්ධනය වෙලා අපේ ජීවිතේ විනාශය කරා ගෙන ගියේ මුහුන් තාම ඔබේ ජීවිතේ තියනවාද? Have you got still those yeast which was there before you accepted Jesus Christ? ඒ වගේම ඒ ඊර්ෂ්‍යාව දුෂ්ටකම කියන මුහුන් තාම ඔබේ ජීවිතේ තියනවාද? Have you got those greediness? Have you got those wickedness of yeast in your body? තාම ඔබේ ජීවිතේ අර පරණ බොරු කියන බොරු කතා කරන බොරුවෙන් ජීවත් වෙන මිනිස්සයා තාම ඔබේ ජීවිතේ ජීවත් වෙනවද? Are you still having the life that which was lying to everyone, and then you having a destruction of life? මේ මුහුන් ටිකක් හරි ඔබේ ජීවිතේ තිබුණා නම් ඒක ටික ටික වර්ධනය වෙලා ඔබේ ජීවිතේ සම්පූර්ණ මේ මුහුන් වලින් අල්ල ගන්න යනවා. If such yeast still is in your body, it can leaven the whole dough of your body. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ඒ බැවින් බොරු කීම අතහැර තමා එකිනෙකා සමග සැබෑවම කතා කරන්න. That's what the Lord, word of Lord instructs. Just leave away the talking of lies and be truthful in front of everyone. කලින් බොරු කිව්වා නම් කලින් බොරුවෙන් ජීවත් වුණා නම් කලින් අධර්මිෂ්ඨකමෙන් ජීවත් වුණා නම් කලින් ඊර්ෂ්‍යාව තුළ ජීවත් වුණා නම් දෙවියන් වහන්සේගේ ඉදිරියේ එන වෙලාවේ ඒ කාරණාවල අපේ ජීවිතෙන් නැති වෙලා දැන් ධර්මිෂ්ඨකමත් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. We might have a different life. We might be lying to everyone, but once we accept Jesus Christ, we should have a different life, and we should be according to a holy life with God. බොරු කියලා බොරුව තුළින් ජීවත් වෙන මිනිස්සයා තාමත් ඒකෙන් නම් ජීවත් වෙන්නේ තාම අපි දෙවියන් වහන්සේ ඉදිරියේ හරියාකාරව ඇතුළාන්තය පිරිසිදු කරගෙන නැහැ. අපි තාම පිටත විතරක් පිරිසිදු කරගෙන ඉස්සරහට ගෙනල්ලා පෙන්වන්නව භාජන වගේ තමයි ඉන්නේ. We might be lying before, and still if we are continuing the same habit, that means we outwardly we are showing off people, but inner heart we are not changed. පරණගිසුමේ කියන ආකාරයට නුඹලාගේ කූඩාරම් ළඟවත් නුඹලා ඉන්න ප්‍රදේශයකවත් මේ මුහුන් තියාගන්න නැතුව ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න කිව්වා. As it was instructed by the Lord in the Old Testament, do not keep yeast in your house as well as in your house. Keep away totally. ඒ වගේ මොබේ ජීවිතෙත් මගේ ජීවිතෙත් අද දවසේ මේ ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් වෛරය මේ අධර්මිෂ්ඨකම කියන මේ මුහුන් ටිකක් හරි තියෙනවා නම් අපි ඉන්න අවට හැමතැනින් මේ දේවල් අපි ඉවත් කරලා දාන්න අවශ්‍යයි. If there is unfaithfulness, if there is greediness, if there is unholy yeast in our life, we need to take it away from our body and from our houses. ඒවා ඔබේ ජීවිතේ ඔබේ ළඟවත් ඒවා තියාගන්න හොඳ නැහැ. Do not even keep it near to you. මේ කාරණාවල් ටිකක් හරි ඔබ තියාගත්තා නම් ටිකක් හරි ඔබේ ජීවිතේට ඒක මිශ්‍ර වුණා නම් ඊට පස්සේ ඔබ දන්නේම නැතුව ටික කාලයක් යනකොට මේ දේ සම්පූර්ණ ඔබේ ජීවිතේ වර්ධනය වෙලා මේ මුහුන් වල මේ පිටිවල මුහුන් ක්‍රියා කරන ආකාරයටම මේ දේ ඔබේ ජීවිතය තුළ ක්‍රියා කරන්න යනවා. If such things even keep, if it was even near us, as it combines with the flow and leavens the whole dough, it can impact our lives as well. අවංකකම සැබෑකම කියන මුහුන් නුමුසු රොටියක් වගේ අපේ ජීවිතයේ තියෙන්න අවශ්‍යයි පිරිසිදුව ඒකට කිසි දෙයක් මිශ්‍ර වුණ නැති ජීවිතයක්. We need to have a life which is full of kindness and love.
මේ ආකාරයෙන් අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් නම් තමයි අපිට පුළුවන් වෙන්නේ සැබෑකමින් යුක්තව දෙවියන් වහන්සේගේ අභිමුඛයට ලං වෙන්න. If we can build up our lives like this, we can come to the feet of God very easily. ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ඉදිරියේ අත උස්සලා අපි ප්‍රශංසා කරනවා නමස්කාර කරනවා නම් ඒක සැබෑ නමස්කාරයක් වෙන්න යන්නේ මේ අමිශ්‍ර වූ පිටි හැටියට අපේ ජීවිතේ තියෙනවා නම්. If we come to the presence of the Lord, when we lift up our hands, we should praise the Lord, and then only it will be a flow which has not been mixed with anything. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ නුඹේ සහෝදරයාත් එක්ක යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මුලින්ම ගිහලා ඔහුත් එක්ක සමාදාන වෙලා ඊට පස්සේ මගේ ඉදිරියට පූජාව ගේන්න. What the word of God says, first of all, sort yourself out with your brothers, and then you come to feet of the Lord. එහෙනම් අපි ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ඔසවන අපේ දෑත දෙවියන් වහන්සේ පිළිගන්න යනවද? When we come into the presence of the Lord, when we raise our hands, will He accept our praises? අපි දෙවියන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමිනී ප්‍රශංසා වේවා ඔබට නමස්කාර වේවා කියන දේ දෙවියන් වහන්සේ පිළිගන්න යනවද? Will God accept when we say praise the Lord, all glory be to God? මේක කාලයක් ඔබේ ජීවිතේ තියෙන්න යනකොට මේක ඔබේ ජීවිතේ පුරුද්දක් හැටියට හැමදාම කරගෙන යන්න යනවා. This will be a habit you will be continuing in your life as well. ඊට පස්සේ ඔබ දන්නේම නැතුව ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඔබත් හිතාගෙන ඉන්න ඔබ ඉන්නේ දෙවියන් වහන්සේ එක්ක කියලා. Without knowing, you will realize, okay, I'm with God. You just imagine you're with God. මොකද අපි සේවය කරනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් දේවල් කරනවා අපි ඉරිදාට පල්ලි ගියාම ඔන්න හොඳට යාඥා කරනවා අපි දේව වචනේ අහනවා අපි දේශනාවල් අහනවා කියලා. Because we go to church, we serve the Lord, we listen to the word of God. නමුත් ඇතුළාන්තයේ අපේ ජීවිතේ වෙන්න ඕන දේවල් සිද්ධ වෙලා නැහැ. But in our heart, there's nothing has been taken place. අර කොහේ හරි තියෙන පරණ මුහුන් එහෙම නැත්නම් අධර්මිෂ්ඨකම කියන මුහුන් කොහේ හරි තැනක අපේ ජීවිතේ ටිකක් වැටිලා අපි දන්නේම නැතුව ඒක අපේ ජීවිතේ වර්ධනය වෙලා ගිහිල්ලා. The unfaithful yeast, if not the old yeast, has been mixed in our body. ඒ නිසා අපේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍යයි. We need to change ourselves. ඒ මුහුන් වලින් පිරීලා අපේ ජීවිතේ වැරදි දෙයින්නේ පිපිලා ඇවිල්ලා තිබුණා ජීවිතය අවංකකම සැබෑකම කියන මුහුන් නැති රොටියක් හැටියට අපේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍යයි. When the old yeast comes and leavens us, we need to take as love and kindness should be mixed and a purified dough. මේක පාස්කු දේශනාවක් නෙමෙයි. This is not a Passover Easter sermon. ගොඩක් වෙලාවට මිනිස්යන් කැමති වෙන්නේ පසුතැවිලි වීම ජීවිතේ වෙනස් කරගන්න එක පාපය ගැන අහන්න මේ පාස්කු කාලේදී විතරයි. Most of the time people do like to listen about sin and about love in the period of Easter. නමුත් උන්වහන්සේ පිළිගත්තට පස්සේ උන්වහන්සේ තුල ජීවිතය ගත කරන පුද්ගලයෙක් හැටියට අපේ ජීවිතේ දිනපතාම පිරිසිදුව දිනපතාම උන්වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට අපේ ජීවිතේ තියෙන්න අවශ්‍යයි. As a person who have accepted Jesus Christ, we should have a holy life every day. ඒ නිසා අපේ ජීවිතේ මෙච්චර කල් අපි පොඩ්ඩක් හැරිලා බලමු අපේ ජීවිතය ඇතුළට පොඩ්ඩක් අපි එබිලා බලමු කොයි ආකාරයෙන්ද අපේ ජීවිතේ තියෙන්නේ. If you look back and if you turn around and see how our lives have been turning. මේ පරිසවරුන් ජීවත් වුණා වගේ ජීවිතයක්ද අපි ගත කරන්නේ. Are we living a life as Pharisees? දෙවියන් වහන්සේ ඉදිරියේ මනුෂ්‍යයන් ඉදිරියේ වුණ වගේම අපි රඟපානවද? In front of men, in front of God, are we acting? ඔවුන් වගේම පිටතින් විතරක් වාජනේ පිරිසිදු කරගෙන ඇතුළාන්තයේ ජරාවට ඇතුළාන්තයේ අපිරිසිදුව තියෙන ජීවිතයක්ද තියෙන්නේ. As the Pharisees, we are cleaning outward, but the inwards is unclean as it is. එහෙම නැත්නම් වැරදි කරන අයට වැරදි වලට අනුබල දෙමින් අපි ඒ වැරද්ද ගොඩක් තැන්වල පැතිරෙන්න ඉඩ අරමින් ඉන්නව පුද්ගලයන් හැටියට ඉන්නවද? If not, are we boasting the wrongdoings and letting it can impact the whole community? අපේ ජීවිතය අපි වෙනස් කරගන්න We අවශ්‍යයි. need to change our life. අපේ ජීවිතය වෙනස් වෙන්න අවශ්‍යයි අවංකකම සැබෑකම කියන මුහුන් නැති ඒ ජීවිතයක් හැටියට. We need to change our life as sincerity and as well as the kindness. අපේ ජීවිතයද උන්වහන්සේ කැමති ආකාරයට උන්වහන්සේ කොයි ආකාරයෙන්ද ඒක ගොඩ නැගෙනවට බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ කොයි ආකාරයකට අපේ ජීවිතය ගොඩ නැගෙන්න ඕන කියලා තියෙන්නේ ඒ ආකාරයට අපේ ජීවිතය වෙනස් වෙන්න අවශ්‍යයි. We need to change our lives according to the word of God as it is been said to us. ඔබ කරන සේවය ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඇවිල්ලා ඔසවන දෑත දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කරන නමස්කාරය ඔබ කරන කැපවීමේ ප්‍රතිඵලය ඔබේ ජීවිතයට තියෙන්න යන්නේ ඔබගේ ජීවිතයේ ඇතුළාන්තයත් ඒ ආකාරයෙන්ම වෙනස් වුණොත්. When you act upon the way the God wants you to do, that is the place that will be blessing to you when you raise your hands. අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ බාරවෙමු අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමිනී මට උපකාර කරන්න. Let's all commit ourselves to the feet of Lord and say, Lord, help us, O Master. මට උපකාර කරන්න මගේ ජීවිතය වෙනස් කරගන්න. Lord, help me to change my life. මට උපකාර කරන්න ස්වාමිනී අධර්මිෂ්ඨකමේ අයහපත්කමේ මොහොන් මගේ ජීවිතේ තියෙනවා නම් ඒවා මගේ ජීවිතෙන් ඉවත් කරගන්න උපකාර කරන්න. Lord, help me to take away the unfaithful yeast from my life, O Master.
Master. ස්වාමිනී සැබෑකම අවංකකම කියන මූන් නොමැති වූ ඒ රොටියක් වගේ ස්වාමිනී මගේ ජීවිතය පිරිසිදු ඔබට පිළිගන්න පුළුවන් වූ ආකාරයට සකස් කරගන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලමු. Lord, help me to create a life which is truthful and sincere in my whole body, O Master. ප්‍රශංසා වේවා ස්වාමිනේ. අපි ආඥා කරන්න ඔබ එක් එක්කෙනා පෞද්ගලිකව ආඥා කරන්න ස්වාමින් වහන්සේට. Wherever you are, start to pray the Lord personally. ඔබ දන්නවා ඔබේ ජීවිතේ කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. You know very well how your life is. ඔබ දන්නවා ඔබේ ජීවිතේ ඇතුළාන්තේ කොයි ආකාරයෙන්ද කියන දේ. You know very well your inner heart. ඉල්ලන්න ස්වාමිනේ මගේ ජීවිතේ වෙනස් කරන්න. Ask the Lord, Lord, change my life, O Master. ස්වාමිනේ මගේ ජීවිතේ වෙනස් කරන්න. Lord, change my life, O Lord. මගේ ජීවිතේ සමහර කාරණාවල් කුඩාවට වැටිලා දැන් ඒ දේවල් විශාල වශයෙන් පැතිරලා තියෙනවා ස්වාමිනේ. Lord, it started from a small seed, now it's been grown up in my life, O Master. ඒ කාරණාව ස්වාමිනේ මගේ ජීවිතේට මගේ පවුලට මගේ සභාවට අන් අයට ඒ කාරණාව බාධාවක් වෙලා තියෙනවා ස්වාමිනේ. Lord, it has been a disturbance for the whole community, my church, my family, O Master. ස්වාමිනේ මට උපකාර කරන්න මේ කාරණාව තුලින් එළියට එන්න. Lord, help me to come away from that, O Master. ස්වාමිනේ මට උපකාර කරන්න ස්වාමිනේ යහපත් වූ ස්වාමිනේ ඒ මූණ නොදැමූ රොටියක් ඇරෙට මගේ ජීවිතේ වෙනස් කරගන්න ස්වාමිනේ. Lord, let me change my life which has not been Hallelujah, diseased, O hallelujah. Master. ස්වාමිනේ ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමිනේ. Lord, help us, O අපේ Master. ජීවිත ස්වාමිනේ වෙනස් කරගන්න උපකාර කරන්න ස්වාමිනේ. Let us change our lives, O Master. Hallelujah. ස්වාමිනේ අපේ ජීවිත හරව ගන්න ස්වාමිනේ අපේ ජීවිත හදා ගන්න ඔබ වහන්සේ උපකාර කරන්න ස්වාමිනේ. Lord, let us divert from whatever we are doing and let us come back to you. ස්වාමිනේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමිනේ අපේ ජීවිතේ වෙනස් වෙන්න ඕන කියලා ඒ ආකාරයට අපේ ජීවිතය හදා ගන්න පිණිස ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරයට මගේ ඇතුළාන්තය වෙනස් කරගන්න ඔබ වහන්සේ උපකාර කරන්න Lord, change my ස්වාමිනේ. inner heart the way that you want, the way you Hallelujah. created, O මහිම Master. වේවා ස්වාමිනේ. Hallelujah. ප්‍රශංසා වේවා. Hallelujah.